අයිබෝවන් දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපනක වැඩසටහනේ නිර්මාණකරණය සහ යාන්ත්‍රික තාක්ෂණ වේදය 10 ශ්‍රේණියට අදාළව තුන්වෙනි ඒකකය අද දවසේදී අපි සාකච්ඡා කරන්න සූදානම්. තුන්වෙනි ඒකකය වෙන්නේ දුවේ පුතේ එක් චලිතාකාරයක් තවත් චලිතාකාරයකට පරිවර්තනය කිරීමෙන් ඵලදායී ආකෘති තනයි කියන ඒකකය. හොඳයි දුවේ පුතේ. තුන්වෙනි ඒකකයට අදාළව ඔබට යන්ත්‍රණවල ඇති චලිත වර්ග පිළිබඳව සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. මෙතනදී අපි නිපුණතා මට්ටම් 3ක් පිළිබඳව සාකච්ඡා කිරීම සිද්ධ කරනවා. හොඳයි. අපි බලමු මොනවද මේ නිපුණතා මට්ටම් 3 කියන්නේ කියලා. බලන්න 3.1 නිපුණතා මට්ටම චලිතාකාර හඳුනා ගැනීම සඳහා යන්ත්‍ර පිළිබඳව ගවේෂණය කරයි. ඒ වගේම 3.2 නිපුණතා මට්ටම යන්ත්‍රණ තුල වූ චලිත පරිවර්තනය කිරීමේ අවස්ථා විමසා බලමින් චලිත පරිවර්තන යාන්ත්‍රණ විමර්ශනය කරයි. ඒ වගේම 3.3 නිපුණතා මට්ටම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එක් චලිත පරිවර්තනයක් අන්තර්ගත ආකෘති තනයි කියන නිපුණතා මට්ටම. එමනම් අද දවසේදී අපි මේ නිපුණතා මට්ටම් 3 පිළිබඳව සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. අපි දැන් බලමු පළමු වන නිපුණතා මට්ටමට අදාළ විෂය කොටස් මොනවද කියලා. ඔබට තිරේ පෙනේ විදුවේ පුතේ චලිත ආකාර කියලා මාතෘකාවක් තියෙනවා. මොකක්ද මේ මූලික චලිත ආකාර කියලා කියන්නේ? ඔබ සාමාන්‍ය ජීවිතයේදී පාපැදියක නැගිලා ගමන් කරලා ඇති. ඒ වගේම යතුරු පැදියක් ධාවනය කරන අවස්ථාවක් දැකලා ඇති. ඒ වගේම තමයි ඔබ දැක ඇති ධාන්‍ය බරීමේ යන්ත්‍ර වගේ දේවල්. ඔය හැම දෙයකම දුවේ පුතේ කිසියම් වූ චලන අවස්ථාවක් තියෙනවා. ඒ චලන අවස්ථා ඔබ මතක් කර බලන්න එකින් එකට වෙනස් චලන අවස්ථා තමයි හැම යන්ත්‍රයකම තියෙන්නේ. පාපැදියේ සිට මහා පරිමාණයේ යන්ත්‍ර දක්වා ඒ සියල්ලම අපි යන්ත්‍ර ගණයට ගන්නවා. ඒ වගේම ඒ යන්ත්‍ර තුල පවතිනවා විවිධ වූ චලිතාකාර අවස්ථා. එහෙමනම් අපි අන්න ඒ චලිත වර්ග පිළිබඳව තමයි මෙතනදී සාකච්ඡා කිරීම සිද්ධ කරන්නේ. හොඳයි. පළවෙනි චලිත වර්ගය ඔබ සාමාන්‍ය ජීවිතයේ දැකලා තියෙන චලනයක්. විවිධ යන්ත්‍රවල මෙන්න මේ වගේ කප්පි භාවිතා කරනවා. මේ කප්පි වල ඔබට පේනවා කප්පි එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නවා පටියක්. පටි එළවුමක් කියලා අපි හඳුන්වනවා. මේ පටි එළවුමේ ඔබ බලන්න කප්පි දෙකක් අතර පටිය පිහිටලා තියෙන විදිය. අපි මේ කප්පි චලනය වෙනවා කියලා හිතුවොත් මේ කප්පි දෙක අතර පටියේ පවතින්නේ දුවේ පුතේ ඔන්න බලන්න මේ කප්පිය සහ මෙතන තියෙන කප්පිය බලමු අපි. මේ කප්පි දෙක අතර පටිය පවතින්නේ සරල රේඛී චලිතයක. රේඛීය චලිතයක්. ඔබට පැහැදිලි ඒක. ඒ වගේම අපි ඊළඟ චලිත ආකාරය අධ්‍යයනය කරමු. බලන්න මෙන්න මේ ඇලුමිනියම් කොටස් කපා වෙන් කරන යන්ත්‍රයක් ඔබට මම මේ පෙන්වන්නේ. මේ යන්ත්‍රයේ ඔබට පේනවා කැපීමේ කොටසක් තියෙනවා. එතකොට මේ කැපුම් තලය ක්‍රියාත්මක වෙන්නේ භ්‍රමණයක් ඇති වෙන ආකාරයට. භ්‍රමණයක් ඇති වෙන ආකාරයට. එහෙමනම් මෙන්න මේ වගේ චලන අවස්ථාත් යන්ත්‍ර තුල පවතිනවා. ඒ වගේම දුවේ පුතේ අපි ඊළඟ චලන අවස්ථාව පිළිබඳව අධ්‍යයනය කරමු. බලන්න ඔබ සාමාන්‍ය ජීවිතයේ වර්ෂා කාලයේදී දැකලා ඇති මෝටර රථවල ඉදිරිපස අපි සිංහල භාෂාවෙන් කියන්නේ වාමුවා පිස්නාව. එහෙම නැත්නම් වින්ඩ් ස්ක්‍රීන් එක පිරිසිදු කිරීම සඳහා පවතින්නේ වාමුවා පිස්නාවක්. මේ වාමුවා පිස්නාව චලනය වන ක්‍රමය අපි හඳුන්වනවා දෝලන චලිතය කියලා. දෝලන චලිතය කියලා අපි හඳුන්වන්න හේතුව තමයි
කිසියම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට පැද්දීමක් සිද්ධ වෙනවා මේ වාමුවා පිස්නාව. ඒ වගේම දුවේ පුතේ ඔබ දැකලා ඇති වීඩියෝ දර්ශනවල එහෙමත් නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී මහා මාර්ග අසල මෙන්න මේ වගේ අත් පොම්ප ක්‍රියාත්මක වෙනවා. මේවා ජලය ලබා ගැනීමට එහෙමත් නැත්නම් කිසියම් ද්‍රවයක් තෙල් බැරල් එකකින් ඉහළට ගැනීම වගේ කාර්යයන් සඳහා මේ වගේ අත් පොම්ප භාවිතා කරනවා. එතකොට මේ අත් පොම්පයක අභ්‍යන්තරයේ මම ඔබට පෙන්වන්නම් එතන මෙන්න මේ ඊශාව පහළ මේ සිලින්ඩර් එක ඇතුලේ තියෙනවා පිස්ටනයක්. මේ සිලින්ඩර් එක ඇතුලේ පිස්ටනයක් ක්‍රියාත්මක වෙනවා. පිස්ටනයක් ඉහළ පහළ ගමන් කරනවා. අපි උදාහරණයක් විදිහට හිතමු දුවේ පුතේ මේ පොම්පයේ මෙන්න මේ ඉහළ සීමාව සහ මේ පහළ සීමාව අතර පිස්ටන් එකක් ඉහළ පහළ යනවා කියලා. එහෙමනම් මේ පිස්ටන් එක හැම වෙලේම මේ සීමා දෙක අතර ඉහළ පහළ ගමන් කරනවා. අන්න ඒ අවස්ථාවට අපි කියනවා අණුවැටුම් චලිතයක් කියලා. ඔන්න එහෙනම් මම ඔබට පැහැදිලි කළා මූලික චලන වර්ග 4 සඳහා උදාහරණ එදිනෙදා පරිසරයෙන් අරගෙන. දුවේ පුතේ මේ මූලික චලන වර්ග 4 තමයි ලෝකයේ පවතින යන්ත්‍ර තුල භාවිතා කරන මූලිකම චලන වර්ග 4. මේ චලන භාවිතා කරලා යන්ත්‍ර තුල විවිධ වූ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. සමහර අවස්ථාවල මේ චලන වලින් එකක් තියෙන්න පුළුවන්, දෙකක් තියෙන්න පුළුවන්. චලන කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ චලන සමහර චලන බවට පරිවර්තනය කරලා තියෙන්න පුළුවන්. හොඳයි. අන්න ඒ වගේ අවස්ථා ගැන අපි මෙතනින් එහාට සාකච්ඡා කරමු. මම ඔබට දැන් පෙන්වන්නම් මූලික චලිත ආකාර හැඳින්වීම එහෙමත් නැත්නම් නිර්වචනය කිරීම කොහොමද කරන්න කියලා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි රේඛීය චලිතය. රේඛීය චලිතය ඔබට මම සංකේත සටහනකින් පෙන්වනවා මෙන්න මේ විදිහට. රේඛීය චලිතය ඊතලයකින් පෙන්වනවා නම් මෙන්න මේ ඊතලයේ තියෙන දිශාවට රේඛීය චලිතයක් සිද්ධ වෙන්න පුළුවන්. අපි මේ රේඛීය චලිතය හඳුන්වනවා එක් දිශාවකට සරල රේඛීයව සිද්ධ වෙන චලිතය කියලා. එක් දිශාවකට සරල රේඛීයව සිද්ධ වෙන චලිතය රේඛීය චලිතය නමින් අපි නිර්වචනය කරනවා. ඊළඟට දුවේ පුතේ භ්‍රමණ චලිතය. ඔබට මෙන්න මේ රූප සටහනේ පේනවා ඊතල වලින් පෙන්වලා තියෙනවා යමක් භ්‍රමණය වෙන ආකාරයක් මේ ඊතලයේ තියෙන දිශාවට නොකඩවා භ්‍රමණයක් සිද්ධ වෙනවා. එහෙමනම් භ්‍රමණයක් සිදුවිය යුත්තේ කිසියම් ලක්ෂයක් වටා. කිසියම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන ඒ ලක්ෂය වටා සිද්ධ වෙන චලිතය අපි හඳුන්වනවා භ්‍රමණ චලිතයක් කියලා. අපි බලමු ඊළඟ චලිත වර්ග මොනවද කියලා. බලන්න දුවේ පුතේ දෝලන චලිතය. මේ දෝලන චලිතය අපිට නිර්වචනය කරන්න පුළුවන් ලක්ෂයක් කේන්ද්‍ර කරගනිමින් දෙපසට සිදුවන පැද්දීම කියලා. ඔන්න මම ඔබට පෙන්වන්නම්. බලන්න ඒ ලක්ෂය. ඒ ලක්ෂයේ සිට මෙන්න මේ ඊතල වලින් පෙන්වන ආකාරයට නොකඩවා මෙන්න මේ දෙපැත්තේ තියෙන ලක්ෂ වලට පැද්දීමක් සිද්ධ වෙනවා. මේ පැද්දීම නොකඩවා සිද්ධ වෙනවා. එහෙමනම් මේකට අපි කියනවා දෝලන චලිත අවස්ථාවක් කියලා. අපි කතා කරන අවසාන චලිත වර්ගය තමයි අණුවැටුම් චලිතය. අණුවැටුම් චලිතයේදී සිදුවන්නේ නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා සිද්ධ වෙන චලිතයක්. බලන්න ඔබට මේ තිරේ දිස් වෙයි මෙන්න මේ නිශ්චිත ලක්ෂ දෙකක් පවතිනවා. ඒ දෙක අතර ඔබට ඊතල වලින් පෙන්වන දුවේ පුතේ චලනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. එහෙමනම් නොකඩවා මේ ස්ථාන දෙක අතර චලනය සිද්ධ වෙනවා නම් අපි ඒ චලනය අණුවැටුම් චලනය කියලා හඳුන්වනවා. හොඳයි. ඔබ දැන් මූලික චලන වර්ගවලට උදාහරණ සහ ඒ මූලික චලන වර්ග පිළිබඳව නිර්වචන මොනවද කියලා ඉගෙන ගන්න ඇති. අපි දැන් බලමු මූලික චලිත ආකාර සඳහා අපිට සාමාන්‍ය භාවිතයේ ගන්න පුළුවන් උදාහරණ කිහිපයක්. ඔබට පේනවා තිරේ දිස් වෙනවා හයිඩ්‍රොලික් ජැක් එහෙමත් නැත්නම් ද්‍රාව ඔසවනයක්.
ද්‍රාව ඔසවණයක් තුල මෝටර රථයක් පහළ ඉඳලා ඉහළට ඔසවන්න පුළුවන්. එතකොට මේ ද්‍රාව ඔසවණය තුල මෝටර රථය ක්‍රියාත්මක වෙන්නේ ඉහළට ගමන් කරන්නේ සරල රේඛීය චලිතයක් විදිහට. ඒ වගේම දෙවෙනි රූප සටහන බලන දුවේ පුතේ මෙතනදී විදුලි අත්විදුම් යන්ත්‍රයක් තමයි ක්‍රියා කරන්නේ. මේ විදුලි අත්විදුම් යන්ත්‍රයේ ඔබ දන්නවා අභ්‍යන්තරයේ තියෙන විදුලි මෝටරයක්. ඒ විදුලි මෝටරය මගින් මෙහි විදුම් කටුව භ්‍රමණය කරනවා. එය ලක්ෂයක් වඩා භ්‍රමණයක් සිද්ධ වෙන්නේ නොකඩවා. එහෙමනම් මේ චලිතය අපිට පුළුවන් භ්‍රමණ චලිතය කියලා හඳුන්වන්න. ඒ වගේම තවත් චලිත අවස්ථාවක් මම ඔබට පෙන්නනවා. ඔබ දැකලා ඇති අතීතයේ රෙදි මැහීමේ කටයුත්ත සඳහා යොදාගත්ත මහන මැෂිමක්. මේ මහන මැෂිමේ පාදිකයක් තියෙනවා. ඒ වගේම මේ පාදිකයෙන් ලබා දෙන ජවය ලබා දෙනවා විශාල ජවරෝධයට. විශාල ජවරෝධය මගින් මහන මැෂිමේ ඉහළ තියෙන යන්ත්‍රය වෙතට ජවය ලබා දෙනවා. අපි බලමු මේ පහළ අවස්ථාව. එහෙම නැත්නම් මේ පාදිකය සිද්ධ වෙන්නේ දෝලන චලිතය. ඊළඟට විශාල ජවරෝධය භ්‍රමණ චලිතය. හොඳයි. එහෙනම් අපිට සාමාන්‍ය භාවිතයේ මෙන්න මේ වගේ උදාහරණ අවස්ථා ගන්න පුළුවන් චලිත අවස්ථා සඳහා. දුවේ පුතේ සාමාන්‍යයෙන් යන්ත්‍රයක චලන වර්ග ඔබ දැක ඇති එක චලන වර්ගයක් නෙමෙයි. චලන වර්ග කීපයක් පවතින්න පුළුවන්. උදාහරණයක් අපි ගමුකෝ. ඔබ පාපැදියක නැගිලා ගමන් කරලා තියෙනවා. පාපැදියක් පැදලා ඇති. එහෙමනම් මේ පාපැදිය ධාවනය කිරීමේදී ඔබ පාපැදියේ පැඩලයට බලයක් ලබා දෙනවා. මේ පාපැදියේ පැඩලයට බලයක් ලබා දීමේදී ඒ බලය පැඩලය සම්බන්ධ කරලා ඇති විශාල දැතිරෝධයක් තියෙනවා. ඒ දැතිරෝධයට සම්බන්ධ කරලා තියෙනවා චේන් එකක් එහෙම නැත්නම් දම්වැලක්. මේ දම්වැල මගින් කුඩා දැතිරෝධයට ජවය සපයනවා. කුඩා දැතිරෝධය තමයි සම්බන්ධ කරන්නේ පාපැදියේ පිටුපස රෝධයට. එහෙමනම් දුවේ පුතේ අපි පාපැදිය පදිනකොට ලබා දෙන්නේ ප්‍රධාන චලිතයේ විදිහට භ්‍රමණ චලිතයක්. ඒ භ්‍රමණ චලිතය දම්වැල මගින් රේඛීය චලිතයක් බවට පත් කරලා නැවත පිටුපස කුඩා රෝධයට ලබා දෙන්නේ භ්‍රමණ චලිතයක් විදිහට. මෙතනදී යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. බලන්න මොකක්ද ඒ ක්‍රියාවලිය කියලා. පාපැදියේ පැඩලයට අපි ජවය සැපීමේදී දැතිරෝධය මගින් ජවය ලබා ගන්නවා. ඒ ජවය දම්වැල මගින් නැවත සපයනවා කුඩා දැතිරෝධය වෙතට. එහෙනම් බලන්න විශාල දැතිරෝධයට අපි දෙන ජවය දම්වැලේ ක්‍රියාවලියක් මගින් ප්‍රතිදානය කරනවා කුඩා දැතිරෝධයට. එහෙමනම් දුවේ පුතේ මේ සරල අවස්ථාව ඔබ ආදර්ශයට ගන්න. මේ අවස්ථාව තමයි ලෝකයේ තියෙන ඕනෑම යන්ත්‍රයක ක්‍රියා කරන ආකාරය දැක්වෙන්නේ. මොකක්ද ඒ ක්‍රියා කරන ආකාරය? ඕනෑම යන්ත්‍රයකට ප්‍රදානයක් දෙනවා. ඒ ප්‍රදානය යම් ක්‍රියාවලියකට ලක් කරලා ප්‍රතිදානයක් විදියට තවත් චලන අවස්ථාවක් ලබා ගන්නවා. එහෙමනම් යන්ත්‍රයක් තුල පවතින්නේ මෙන්න මේ ප්‍රධාන අවස්ථා තුන. මොනවද ප්‍රධාන අවස්ථා තුන? චලන ප්‍රදානය එම චලන ක්‍රියාවලියකට ලක් කරලා ප්‍රතිදානයේ විදියට ලබා දීම. හොඳයි. එහෙමනම් මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා යම් යම් උපාංග. ඒ උපාංග භාවිතා කරලා චලනය තවත් චලනයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. බලන්න ඔබ දැක ඇති දැනට අවුරුදු කීපයකට කලින් භාවිතා කළ මහන මැෂිමක් මේ තියෙන්නේ. තවමත් සමහර ස්ථානවල භාවිතා කරනවා. මේ මහන මැෂිමේ දුවේ පුතේ ජවය සපයන්නේ විදුලි මෝටරයකින් නෙමෙයි. මේ මහන මැෂිමේ ක්‍රියාකාරීත්වය සඳහා මම ඔබට පෙන්වන්නම්. මෙන්න මේ පහළ තියෙන පැඩලය ක්‍රියාත්මක කරන්න මිනිස් ශක්තිය අවශ්‍යයි. මිනිසාගේ පාදයෙන් තමයි මේ පැඩලය පාගන්නේ. මේ පැඩලේ මැද තියෙන ඇක්සලය නිසා පැඩලය දෝලන චලිතයක් ඇති කරනවා. එම දෝලන චලිතය මෙන්න මේ විශාල ජවරෝධය විසින් ලබා ගන්නවා. අපි පැඩලය දෝලනය කරද්දී විශාල ජවරෝධය භ්‍රමණ චලිතයක් ඇති කරනවා.
එහෙමනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ චලිතය පරිවර්තනය කරන්න පුළුවන් කියන එක. කොහොමද මෙතන චලිතය පරිවර්තනය වුනේ? දෝලණය කරපු චලිතය ජවරෝධයට යද්දී භ්‍රමණයක් බවට පරිවර්තනය වෙනවා. එහෙම පරිවර්තනය කරන්න යම් උපක්‍රම භාවිතා කරනවා. ඒවා පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි. දැන් බලන්න මම අර කලින් ඔබට පැහැදිලි කරපු අවස්ථාව. මහාන මැෂිමේ පැඩලයේ ඇති කරපු දෝලන චලිතය ජවරෝධයට යද්දී භ්‍රමණ චලිතයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ කාර්ය කරන්නේ කවුද? මේ කාර්ය කිරීම සඳහා ඔබට තිරේ දිස්වන විදියට මෙන්න මේ කම්බි ෂාෆ්ට් එකක් එහෙමත් නැත්නම් අපි කියන කම්බි දණ්ඩක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කම්බි දණ්ඩ සකස් කරලා තියෙන දුවේ පුතේ ඉංග්‍රීසි ඔඩියේ කැපිටල් U හැඩයට. කැපිටල් U හැඩයට තමයි මේ කම්බිය සම්බන්ධ කරලා තියෙන්නේ. ජවරෝධය සමග. එහෙමනම් ජවරෝධයට මේ U හැඩයෙන් සම්බන්ධ කරලා තියෙන කම්බිය නිසා තමයි දෝලන චලිතය භ්‍රමණ චලිතයක් බවට පරිවර්තනය වෙන්නේ. එහෙමනම් ඔබට දැන් පැහැදිලි දෝලනය භ්‍රමණයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. හොඳයි. ඔබට මම කලින් පැහැදිලි කරපු මහාන මැෂිමේ චලන පරිවර්තනය සඳහා උදව් කළේ දඟර කඳ යාන්ත්‍රණයක්. එහෙම නැත්නම් අර U හැඩයේ කම්බිය දඟර කඳ යාන්ත්‍රණයක් සරල දඟර කඳක් ඒ. ඔන්න ඔය මූලධර්මයේ භාවිතා කරලා දුවේ පුතේ ලෝකයේ පවතින විශාලතම යන්ත්‍ර සිට කුඩාම යන්ත්‍රය දක්වා මෙන්න මේ දඟර කඳ කියන සංකල්පය උපයෝගී කරගන්නවා. මොකද හේතුව ඔබ දන්නවා ලංකාවේ මෝටර රථ ධාවනයට එහෙමත් නැත්නම් විදුලි බල නිෂ්පාදනයට ඉන්ධන යොදා ගන්නවා කියලා. මේ ඉන්ධන යොදා ගැනීමේදී ඉන්ධන දහනය කරලා තමයි යම් ශක්තියක් ලබා ගන්න. ඉන්ධන දහනය කිරීම සිදු වෙන්නේ බොහෝ විට අභ්‍යන්තර දහන එන්ජිමක් ඇතුලේ. අභ්‍යන්තර දහන එන්ජිමක ප්‍රධානතම කාර්යය තමයි තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කිරීම. එතනදී ඒ ශක්ති පරිවර්තනය සඳහා උපයෝගී කරගන්නා ප්‍රධානම මූලධර්මය එහෙමත් නැත්නම් යාන්ත්‍රණය මෙන්න මේ දඟර කඳ යාන්ත්‍රණය. ඔබට දැන් තිරයේ දිස්සනවා දඟර කඳ යාන්ත්‍රණයක්. මෙතනදී අපි දඟර කඳ යොදාගෙන භ්‍රමණය වන චලිතයක් අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය කරනවා. ඔබට මම පෙන්වන්නම් බලන්න මෙතනදී මේ චලන අවස්ථාව පවතින්නේ භ්‍රමණ චලිතයක් විදිහට. ඒ චලනය අපිට පුළුවන් දඟර කඳ යාන්ත්‍රණයක් භාවිතා කරලා මෙන්න මේ විදිහේ අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය කරන්න. අපි මේකට කියනවා රූටන දඟර කඳ යාන්ත්‍රණය කියලා. හොඳයි. දැන් අපි බලමු ලෝකයේ වැඩිපුරම භාවිතා වෙන මෝටර රථ ක්ෂේත්‍රයට අදාළව අපි ඉහතදී සාකච්ඡා කරපු දඟර කඳ කොහොමද භාවිතා වෙන්නේ කියලා. බලන්න දුවේ පුතේ ඔබට මම තිරයේ පෙන්වන්නේ දඟර කඳක ආකෘතිය සහිත එන්ජිමක්. එහෙම නැත්නම් එන්ජිමක හරස් කඩක්. මේ එන්ජිමේ ඔබට පේනවා සිලින්ඩරයක හරස් කැපුමක් තියෙනවා. මේ සිලින්ඩරයේ හරස් කැපුම ඇතුලේ පිස්ටනයක් ක්‍රියාත්මක වෙනවා. මේ පිස්ටනය සම්බන්ධ කරනවා පහළ තියෙන දඟර කඳට සබැඳුම් දණ්ඩක් මගින්. මේ සබැඳුම් දණ්ඩ මගින් තමයි පිස්ටනය සහ දඟර කඳ සම්බන්ධ කරන්නේ. ඔබ යාන්ත්‍රික තාක්ෂණයේදී ඉගෙනගෙන ඇති සිලින්ඩරයක් ඇතුලේ දහනයක් සිද්ධ විය යුතුයි මේ එන්ජිමට ශක්තිය ලැබෙන්න. එහෙමනම් මේ සිලින්ඩරය තුල පිස්ටනයෙන් ඉහළ දහන කුටීරය තුල ඉන්ධන දහනය සිද්ධ වෙනවා. ඉන්ධන දහනය නිසා ලැබෙන ජවය නිසා පිස්ටනය පහළට ගමන් ගන්නවා. මේ පිස්ටනය පහළට ගමන් ගැනීම සිද්ධ වෙන්නේ සම්බන්ධක දණ්ඩත් සමග. සම්බන්ධක දණ්ඩ පහළට ගමන් ගන්නා නිසා මෙන්න මේ දඟර කඳ භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. එහෙමනම් අණුවැටුම් චලිතයක් විදිහට හැම වෙලේම අණුවැටුම් චලිතයක් විදිහට ක්‍රියා කරන පිස්ටනය සබැඳුම් දණ්ඩ මගින් දඟර කඳට සම්බන්ධ කරන නිසා දඟර කඳ මගින් භ්‍රමණ චලිතයක් ඇති කරනවා. එහෙමනම් දුවේ පුතේ එන්ජිමක අභ්‍යන්තරයේ දහනය නිසා පිස්ටනය අණුවැටුම් චලිතයක් ඇති කරගන්න නමුත් එම අණුවැටුම් චලිතය
දඟර කඳට ලබා දෙන්නේ භ්‍රමණ චලිතයක් විදිහට. අපි මෝටර රථයේ ක්‍රියාකාරීත්වය සඳහා යොදාගන්නේ මෙන්න මේ භ්‍රමණ චලිතය. එහෙම නැත්නම් මෝටර රථයේ ධාවනය වෙන්න රෝද භ්‍රමණය කිරීම අවශ්‍යයි. ඒ සඳහා අපි එන්ජිමේ භ්‍රමණ ශක්තියක් ලබා දෙන්න ඕන. ඒ භ්‍රමණ ශක්තිය ලබා දෙන්නේ දඟර කඳ මගින් දඟර කඳේ සම්බන්ධ කරලා තියෙන ජවරෝධය කියන උපාංගය මගින්. හොඳයි. ඔබට මම තිරේ පෙන්වන්නේ ඉහත සාකච්ඡා කරපු දඟර කඳ භාවිතා කරලා ක්‍රියාත්මක වුණ එන්ජිම වගේම තවත් යන්ත්‍රයක්. මේ තියෙන්නේ දුවේ පුතේ යාන්ත්‍රික කියතක්. බලන්න මේ යාන්ත්‍රික කියත ක්‍රියාත්මක වෙන්න නම් මම පෙන්වන්නම් ඔබට. මේ යාන්ත්‍රික කියතේ විදුලි මෝටරයක් තියෙනවා. මේ විදුලි මෝටරය පටියලුමක් මගින් සම්බන්ධ කරනවා ජවරෝධයකට. ඒ ජවරෝධයෙන් කරන්නේ ව්‍යාවර්තය වැඩි කරන එක. එහෙම නැත්නම් කැරකු මායාසය වැඩි කරන එක. ඉන්පසුව එම කැරකු මායාසය වැඩි කළ ජවය ලබා දෙනවා නැවත පටියලුමක් මගින් නැවත එහා පැත්තේ ජවරෝධයට. ඒ ජවරෝධය දඟර කඳ යන්ත්‍රණයක් මගින් සම්බන්ධ කරනවා මෙන්න මේ කියතට. කියත් පටියට. එවිට මෝටරයේ භ්‍රමණයෙන් පසුව කප්පිය භ්‍රමණය වෙනවා. එහෙමනම් මේ කප්පිය භ්‍රමණය වීම මත මෙන්න මේ කියත් පටිය ඇති කරන්නේ අණු ඇටුම් චලිතයක්. එහෙමනම් ඔබට පැහැදිලි වෙන්න ඕන දුවේ පුතේ භ්‍රමණ චලිතය අණු ඇටුම් චලිතයක් බවටත් පත් කරන්න දඟර කඳ යොදා ගන්නවා කියලා. එහෙමනම් ඔබට මම කලින් පෙන්නුවේ අණු ඇටුම් චලිතයක් භ්‍රමණ චලිතයක් බවට පත් කරනවා. ඒකට මම උදාහරණයක් ගත්තේ එන්ජිමේ පිස්ටනය අණු ඇටුම් චලිතයක්, දඟර කඳ භ්‍රමණ චලිතයක්. දැන් මේ අවස්ථාවේදී මම ඔබට පෙන්වන්නේ ප්‍රධාන චලිතය ලබා දෙන්නේ භ්‍රමණ චලිතයක් විදිහට, ප්‍රතිදානය ලැබෙන්නේ අණු ඇටුම් චලිතයක් විදිහට. එහෙමනම් දඟර කඳ මගින් අපිට චලිතය වෙනස් කරගන්න පුළුවන් ආකාර දෙකටම කියන එක ඔබට පැහැදිලි ඇති. මීළඟට චලිත පරිවර්තනය සඳහා යොදා ගන්නා ඊළඟ යාන්ත්‍රණ වර්ගය ඔබට මම පෙන්වන්නේ මේ කැමි යාන්ත්‍රණය. කැමි යාන්ත්‍රණය දුවේ පුතේ මෝටර රථ එන්ජිමක සිට යම් යම් යන්ත්‍රවල ක්‍රියාත්මක වෙන උපාංගයක් බවට පත් වෙලා තියෙනවා. කැමියක ප්‍රධාන මූලධර්මය තමයි ඔබට මම පෙන්වන්නම්. අපි ගත්තොත් මෙන්න මේ අංක 3න් පෙන්වන කැමිය තමයි සාමාන්‍ය භාවිතයේ පවතින කැමියක් වෙන්නේ. අනෙකුත් කැමි විවිධ අවස්ථාවල යොදා ගන්නවා. හැබැයි වැඩිපුරම භාවිතා වෙන්නේ මෙන්න මේ අංක 3 දරන කැමිය. බලන්න ඒකේ වෘත්තාකාර හැඩයකට පිටින් ගියපු විකේන්ද්‍රික හැඩයක් පවතිනවා. මේ විකේන්ද්‍රික හැඩය නිසා අපිට පුළුවන් කිසියම් චලිත පරිවර්තනයක් ඇති කරගන්න. අපි බලමු කොහොමද මේ චලිත පරිවර්තනය ඇති කරගන්නේ කියලා. බලන්න දුවේ පුතේ ඔබට තිරේ පෙන්වන්නේ කැමි යොදාගෙන කිසියම් වූ යන්ත්‍ර කොටසක් චලනය කරන අවස්ථාවක්. මේ කොටසේ ඔබට පේනවා කැමිය වෘත්තාකාර නැහැ. ඔබට පෙන්වන්නම්. බලන්න මෙන්න මේ කැමි දෙකක් මෙතන පවතිනවා. මේ කැමි දෙක පවතින්නේ කැමි දණ්ඩක තමයි රඳවලා තියෙන්නේ. කැමි දණ්ඩේ රඳවලා තියෙන කැමියේ බලන්න වෘත්තාකාර බවක් නැහැ. මේකේ විකේන්ද්‍රික බවක් තියෙනවා. ඒ කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයෙන් පිටට පැනපු කොටසක් තියෙනවා. බලන්න මෙතන තියෙන්නේ කැමි දෙකක් පවතිනවා. ඒ කැමි දෙක රඳවලා තියෙන්නේ කැමි දණ්ඩක. එතකොට අපි එක කැමියක් සලකමු. එක කැමියක වෘත්තාකාර කොටසක් තියෙනවා. ඒ වගේම විකේන්ද්‍රික කොටසක් තියෙනවා. මේක මේ විකේන්ද්‍රික කොටස සම්බන්ධ වෙද්දි මේ පහළ තියෙන උපාංගයත් සමග උපාංගය පහළට යනවා කියලා ඔබට පැහැදිලි ඇති යම් දුරක්. ඒ වගේම වෘත්තාකාර කොටස කේන්ද්‍රයක් සහිත වෘත්තාකාර කොටස මෙම උපාංගය හා සම්බන්ධ වීමේදී උපාංගයේ චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ උපාංගයේ චලනයක් සිද්ධ වෙන්නේ නැත්තේ කැමියේ කේන්ද්‍රික කොටස. එහෙම නැත්නම් වෘත්තාකාර කොටස සම්බන්ධ වීමේදී පමණයි. එතනින් එහා විකේන්ද්‍රික කොටස මෙම උපාංගය හා සම්බන්ධ වීමේදී මෙම උපාංගය පහළට චලනය වෙනවා කියලා ඔබට පැහැදිලිව පේනවා ඇති. එහෙමනම් අපි මේ කැමිය යොදාගන්නේ කිසියම් උපාංගයක් අපිට අවශ්‍ය નિયમિત දුරකට චලනය කිරීම සඳහා යන්ත්‍රවල මේ කැමිය යොදා ගන්නවා. හොඳයි. දැන් බලන්න ඔබට මම
දඟර කඳ යන්ත්‍රණය ගැන පැහැදිලි කරද්දී පෙන්වුවා මෝටර රථයක එන්ජිමක හරස්කඩක්. එහි ක්‍රියාකාරීත්වය දල වශයෙන් මම ඔබට පැහැදිලි කළා. එතනදී දුවේ පුතේ මෝටර රථ එන්ජිමකට වැල්ව දෙකක් ක්‍රියාත්මක කරනවා සාමාන්‍ය වශයෙන්. අපි කියන එක චූෂණ සහ පිටාර වැල්ව කියලා. වැල්ව දෙක හඳුන්වනවා. චූෂණ වැල්වයි පිටාර වැල්වයි. මෙතනදී චූෂණ සහ පිටාර වැල්ව යම් වෙලාවකදී විවෘතව පවතින්න ඕන. තවත් වෙලාවකදී වැසී පවතින්න ඕන. ඉතින් අන්න ඒ ක්‍රියාවලිය සිද්ධ කිරීමට යොදාගන්නේ මේ වගේ කැමියක්. ඔබට රූපේ පේනවා. මෙන්න මේ මම පහළ පෙන්වන මෙන්න මේ විකේන්ද්‍රික කැමියක් තමයි ඒ සඳහා යොදාගන්නේ. මේ විකේන්ද්‍රික කැමිය. මේ විකේන්ද්‍රික කැමියට ඔබට පේනවා මෙන්න මේ ටැපට්ටුව හරහා සම්බන්ධ කරනවා තල්ලු දණ්ඩක්. මේ තල්ලු දණ්ඩ සම්බන්ධ කරනවා සලැඟිල්ලකට. සලැඟිල්ල කෙලවර සම්බන්ධ වෙනවා මෙන්න මේ තියෙන වැල්වයට. මේ වැල්වය අපි හිතමු විවෘත කරන්න ඕනේ කියලා. මේ වැල්වය විවෘත කරන්න ඕනේ නම් මෙන්න මේ කැමියේ විකේන්ද්‍රික කොටස සම්බන්ධ වෙන්න ඕනේ මේ ටැපට්ටුවේ කෙලවරට. තල්ලු දණ්ඩේ කෙලවරට විකේන්ද්‍රික කොටස සම්බන්ධ වුණාම තල්ලු දණ්ඩ ඉහළ යනවා. තල්ලු දණ්ඩ ඉහළ යනකොට මේ සලැඟිල්ල විවර්තනය කරලා තියෙන්නේ මැද්දෙන්. විවර්තනය කරලා තියෙන්නේ ඒ නිසා හරියට අපි උදාහරණයකට කිව්වොත් එහෙම සීසෝව වගේ. සීසෝවේ මැද්ද විවර්තනය කරලානේ තියෙන්නේ. එහෙමනම් මේ සලැඟිල්ලත් විවර්තනය කරලා තියෙන්නේ. විවර්තනය නිසා තල්ලු දණ්ඩ ඉහළට යද්දී මේ සලැඟිල්ලේ අනිත් පැත්ත පහත් වෙනවා. පහත් වෙද්දී මේ වැල්වය පහළට ගමන් කරනවා. එවිට චූෂණ හෝ පිටාර කවුළුව විවෘත වීමක් සිද්ධ වෙනවා. නැවත අපි හිතමු කැමි දණ්ඩ භ්‍රමණය වෙලා මෙන්න මේ වෘත්තාකාර කොටස සම්බන්ධ වුණා කියලා තල්ලු දණ්ඩ සමග පහළට. එවිට මේ තල්ලු දණ්ඩ අර ඉහළ තිබ්බ තල්ලු දණ්ඩ පහළට පැමිණෙනවා. තල්ලු දණ්ඩ පහළට පැමිණීමේදී සලඟිල්ල මේ තල්ලු දණ්ඩ සම්බන්ධ ප්‍රදේශය පහළට එනවා. ඒ වගේම අනිත් පැත්ත ඉහළට එනවා. ඉහළට එනවා කියලා කියන්නේ වැල්වය නැවත තිබ්බ තත්වයටම පත් වෙනවා. එහෙමනම් විවෘත වෙලා තිබ්බ චූෂණ හෝ පිටාර කවුළුව මෙන්න මේ වැල්වය මගින් වැහිලා යන්න පුළුවන්. හොඳයි. මෙතනදී ඔබට චලිත පරිවර්තනය ගැන මම පැහැදිලි කරන්නම්. චලිත පරිවර්තනය සිද්ධ වෙන්නේ මෙන්න මේ කැමියේ සහ තල්ලු දණ්ඩ අතර. කැමිය භ්‍රමණ චලිතයක් ඇති කරනවා. තල්ලු දණ්ඩ අණුවැටුම් චලිතයක් ඇති කරනවා. කැමිය භ්‍රමණය වන අපි හිතමු එක අවස්ථාවකට එක රවුමකට තල්ලු දණ්ඩ එක පහලක් ඉහළ පහළ ගමන් කරනවා. ඒක අණුවැටුම් චලිතය කියලා අපි හඳුන්වන්න පුළුවන්. මොකද හේතුව මෙයා දීර්ඝකාලීනව භ්‍රමණයක් සිද්ධ කරනවා. ඒ වගේම තල්ලු දණ්ඩත් දීර්ඝකාලීනව ඉහළ පහළ ගමන් කරනවා. එhmenan භ්‍රමණ චලිතය අණුවැටුම් චලිතයක් බවට පරිවර්තනය කරනවා. දැන් අපි බලමු කැමි යාන්ත්‍රණය මගින් සිද්ධ කරන තවත් යාන්ත්‍රික කාර්යයක් එහෙමත් නැත්නම් චලිත පරිවර්තනයක්. දුවේ පුතේ ඔබ වීඩියෝ දර්ශන වලින් දැක ඇති එහෙමත් නැත්නම් ඔබට අන්තර්ජාලය භාවිතා කරලා බලන්න පුළුවන් ලෝහ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව. ලෝහ නිෂ්පාදනයේදී එක් අංගයක් තියෙනවා ෆොජින් එහෙමත් නැත්නම් හෙලා තැලීම කියන අංගය. මොකද මේ සමහර ලෝහ උපකරණ තියෙනවා. අපි ගත්තොත් එන්ජිමක අපි හිතමු සබඳුම් දණ්ඩයක් කියලා. සබඳුම් දණ්ඩ ගොඩක් ශක්තිමත් විය යුතුයි. ඒ නිසා ඒ නිපදවන්නේ හෙලා තැලීම කියන ලෝහ නිෂ්පාදන ක්‍රමයට. එතනදී විශාල ලෝහ කුට්ටියක් අරගෙන එයාව රත් කරලා අවශ්‍ය ප්‍රමාණයට තැලීමක් සිද්ධ කරලා අංශුලං කිරීමක් සිද්ධ කරනවා. එහෙමනම් මේ කාර්ය කරන්න මෙන්න මේ රූපයේ පේන කැමි යාන්ත්‍රණයක් යොදා ගන්න පුළුවන්. කොහොමද මේ කැමි යාන්ත්‍රණය යොදාගන්නේ? දුවේපුතේ ඔබට මේ රූප සටහනේ නම් කරලා පෙන්වනවා. A කියලා කියන්නේ වැඩ කොටස. වැඩ කොටස කියලා කියන්නේ අපි හිතමු රත් කරලා අපිට අවශ්‍ය උෂ්ණත්වයට පත් කරගෙන තියෙන ලෝහ කුට්ටිය. එහෙනම් අපි ලෝහ කුට්ටිය A කියලා නම් කරලා තියෙන්නේ. ඊළඟට H කියලා නම් කරන්නේ අපි මිටිය. ඒ කියන්නේ මේ ලෝහ කුට්ටිය තලන්න අපි යොදා ගන්න මිටිය තමයි මේ තියෙන්නේ. යාන්ත්‍රික මිටිය. ඒ වගේම P කියලා කියන්නේ මේ යාන්ත්‍රික මිටිය විවර්තනය කරලා තියෙන්නේ. මම අර මුලින් පැහැදිලි කරපු සීසෝ වගේ තමයි මේ මිටිය.
P කියන ලක්ෂයෙන් විවර්තනය කරලා තියෙන්නේ. එතකොට මේ මිටියට පුළුවන් දෙපසට පැද්දෙන්න. ඊළඟට W කියලා තියෙනවා මිටියේ කෙලවර. මිටියේ කෙලවර සම්බන්ධ වෙන්නේ කැමි 4ක් තියෙන ඛණ්ඩීය කැමියකට සමයි සම්බන්ධ වෙන්නේ මිටියේ අනෙක් කෙලවර. ඒ වගේම C කියලා කියන්නේ ඛණ්ඩීය කැමිය. එහෙම නැත්නම් ඛණ්ඩවලට වෙන් කරපු කැමි 4ක් තියෙනවා මෙතනදී නම් අපිට මේ මිටිය චලනය කරන්න ඕනි කරන වාර ගාන වැඩි නම් මේ කැමියේ තියෙන ඛණ්ඩීය ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් මෙතන නම් ඛණ්ඩීය 4ක් තමයි තියෙන්නේ. එහෙමනම් එම කැමිය සම්බන්ධ කරලා තියෙනවා පටියලෝමක් මාර්ගයෙන් විදුලි මෝටරයකට. විදුලි මෝටරය භ්‍රමණය වීමේදී පටියලෝම ක්‍රියාත්මක වෙලා ඛණ්ඩීය කැමිය භ්‍රමණය කරනවා. භ්‍රමණය වීමේදී කැමියේ එක් කොනක් යාන්ත්‍රික මිටියේ W කියන ප්‍රදේශයට සම්බන්ධ වුණාම මේ මිටිය ඉහළට එනවා. ඒ වගේම කැමිය නැවත එතනින් මිදුනම නිදහස් ප්‍රදේශයට කැමිය ගමන් කිරීමේදී එහෙම නැත්නම් W කියන ප්‍රදේශය කිසිම තැනක වදින්නේ නැති වෙලාවකදී මිටිය පහළට ගමන් කරනවා. එහෙනම් මේ පහළට ගමන් කරන අවස්ථාවේදී A කියන වැඩ කොටස එහෙම නැත්නම් අපි අර කතා කරපු රත් කරපු යකඩ කුට්ටිය තැලීමකට ලක් වෙනවා. නැවත ඊට ඉහළ කැමියේ යාන්ත්‍රික මිටියේ W ප්‍රදේශයේ වැදීමේදී නැවත මිටිය ඉහළ යනවා. ආපහු නිදහස් ප්‍රදේශයට පැමිණීමේදී මිටිය නැවත පහළ යනවා. එහෙමනම් මෙතනදී ඔබට පැහැදිලි වෙනවා ඇති කැමියේ ඛණ්ඩ 4ක් තියෙන නිසා මෙන්න මේ යාන්ත්‍රික මිටිය ක්‍රියාත්මක වෙන්නේ අවස්ථා 4ක් පමණයි වැඩ කොටස තැලීමකට ලක් කරන්නේ. අපිට මේ අවස්ථා 4 තව වැඩි කරගන්න ඕන නම් මම අර මුලින් කිව්වා වගේ මේකේ තියෙන කැමි ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍යයි. එහෙමනම් දුවේ පුතේ ඔබට පැහැදිලි වෙනවා ඇති මෙතනදී අපි සිද්ධ කරපු චලිතය මොකක්ද? මම ඔබට පෙන්වන්නම් තිරයේ බලන්න. විදුලි මෝටරය මගින් භ්‍රමණ චලිතයක් ලබා දුන්නා කැමියට. එමනම් මේ කැමිය භ්‍රමණ චලිතයක් තමයි ඇති කරේ. භ්‍රමණ චලිතයක් ඇති කරපු කැමිය යාන්ත්‍රික මිටියේ ඇති කරන්නේ දෝලන චලිතයක්. ඇයි ඒකට හේතුව මේ විවර්තනය කරලා තියෙන ලක්ෂයෙන් මේ මිටිය හැම වෙලේම ඉහළ පහළ ගමන් ගන්නේ. ඉහළ පහළ ගමන් ගන්නේ. එහෙනම් ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපැසට සිදුවන පැද්දීමට අපි දෝලනය කියලායි කියන්නේ. එවනම් ඒ දෝලනය මෙතන සිද්ධ වෙනවා. එහෙනම් දුවේ පුතේ භ්‍රමණ චලිතය දෝලන චලිතයක් බවට පරිවර්තනය කරනවා. ඊළඟ චලිත පරිවර්තන යාන්ත්‍රණය දැතිතලව්ව සහ දවරෝධය කියන යන්ත්‍රණය. දුවේ පුතේ ඔබ දැකලා ඇති සැහැල්ලු වාහනවල සුක්කානම් පද්ධතිය. මේ සුක්කානම් පද්ධතියේ කෙලවර එහෙම නැත්නම් ඔබට නොපෙනෙන කොටසේ මෙන්න මේ ස්ථානයේ පවතිනවා සුක්කානම් ඊශාව සහ අපි කියන්නේ සුක්කානම් අත් සම්බන්ධ කරන කොටසේ මෙන්න මෙතන කිසියම් යාන්ත්‍රණයක්. ඒ යාන්ත්‍රණය තමයි ඔබට මේ පේන්නේ. මේකට අපි කියන්නේ දැතිතලව්ව සහ දවරෝධය කියලා. මේකේ දැතිතලව්ව කියලා කියන්නේ මෙන්න මේ කොටස, දවරෝධය කියලා කියන්නේ මෙන්න මේ කොටසට. මෙතනදී සුක්කානම් මීෂාව සම්බන්ධ වෙනවා දවරෝධයට. ඒ දවරෝධය මගින් දැතිතලව්ව දෙපසට චලනය කරවන්න පුළුවන්. ඒ දෙපසට චලනය කිරීමේදී සුක්කානම් අත් මගින් රෝධ හැරවීම සිද්ධ කරනවා. එහෙමනම් ඒ වගේම තමයි ඔබට පළවෙනි රූප සටහනේ පේන බංකු විදුම් යන්ත්‍රය. බංකු විදුම් යන්ත්‍රය ඔබ දැක ඇති කටුව ඉහළ පහළ යවන්න පුළුවන්. ඒ සිද්ධ කරන්නේ දැතිතලව්ව සහ දවරෝධ යාන්ත්‍රණයෙන් මෙන්න මේ කොටසෙන් භ්‍රමණ චලිතයක් ඇති කරනවා. ඒ වගේම දැතිතලව්ව කොටසෙන් රේඛීය චලිතයක් ඇති කරනවා. එහෙමනම් ඔබට පැහැදිලි දැතිතලව්ව සහ දවරෝධය කියන යාන්ත්‍රයෙන් අපිට භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි තවත් චලිත පරිවර්තන යාන්ත්‍රණයක් දුවේ පුතේ පට්ටම් ගියරේ එහෙම නැත්නම් අපි බෙවල් ගියරේ කියලා සාමාන්‍ය භාෂාවෙන් හඳුන්වන මෙන්න මේ යාන්ත්‍රණය. ඔබට උදාහරණයක් විදිහට මම පෙන්වන්නේ අත්විදුම් යන්ත්‍රය. මේ අත්විදුම් යන්ත්‍රයේ පැහැදිලිවම තියෙනවා චලනයේ පරිවර්තනය වෙන අවස්ථාව. එහෙම නැත්නම් චලිත පරිවර්තනය. මෙන්න මේ විශාල ජවරෝධයෙන් දවරෝධයකට චලිතය පරිවර්තනය කරනවා අපි. එහෙමනම් අංශක 90කින් චලිතය පරිවර්තනය කරන්න තමයි මෙන්න මේ බෙවල් යාන්ත්‍රණය යොදාගන්නේ.
මේ යාන්ත්‍රණය තවත් දක්නට ලැබෙන අවස්ථාවක් තමයි ඔබ යාන්ත්‍රික ක්ෂේත්‍රයේදී අධ්‍යයනය කරයි අනාගතයේදී මෝටර රථයක ආන්තර කට්ටලය තුල අන්තර්ගත වන නිමියලවුම එහෙම නැත්නම් ෆයිනල් ඩ්‍රයිව් කියන කොටස එතනදිත් ජවය සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරන්න මෙන්න මේ බෙවල් ගියර් ආකාරයට. හොඳයි. දැන් ඔබට මම පෙන්වන්නේ චලිත පරිවර්තන ඊළඟ අවස්ථාව ඉස්කුරුප්පු පොට යාන්ත්‍රණය. දුවේ පුතේ තිරේ දිස්වන්නේ ඔබට දඬු අඩුවක රූප සටහනක්. මේ දඬු අඩුවේ ඔබ දන්නවා අත් හැන්ඩලය අපි භ්‍රමණය කරන්න පුළුවන් අපිට. මෙයාව භ්‍රමණය කිරීමේදී දඬු අඩුවේ ඊට සම්බන්ධ ඊශාවේ කෙළවර තියෙනවා ඉස්කුරුප්පු පොට යාන්ත්‍රණයක්. ඒ ඉස්කුරුප්පු පොට යාන්ත්‍රණය නිසා දඬු අඩුවේ මෙන්න මේ පැත්තේ අපි කියන හකුව කියලා. ඒ හකුව සිද්ධ කරන්නේ රේඛීය චලිතයක්. එහෙමනම් හැන්ඩලය භ්‍රමණ චලිතයක් ඇති කිරීමේදී දඬු අඩුවේ ඊශාව රේඛීය චලිතයක් ඇති කරනවා. මෙතනදිත් එහෙමනම් භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් පරිවර්තනය කරනවා කියලා අපිට පෙන්වන්න පුළුවන්. දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කරා චලන වර්ග ඒ වගේම ඒ චලන වර්ග තවත් ආකාරයකට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. දැන් එහෙමනම් අපි බලමු ඔය චලනය කරපු උපාංග චලනය කරන්න එහෙම නැත්නම් ඒ වගේ චලන දුර කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. චලිත උපාංගවල චලන දුර කෙරෙහි බලපාන සාධක මොනවද කියලා බලමු. අපි ඒ සඳහා එක් චලන උපාංගය යොදා ගන්නවා. අපි පළවෙනි එක ඒ සඳහා යොදාගන්නේ දඟර කඳක්. දඟර කඳක ඔබ දන්නවා ප්‍රධාන ජර්නල් වර්ග දෙකක් තියෙනවා දුවේ පුතේ. මම මේ සඳහා යොදාගන්නේ එක පිස්ටනයක් සහිත දඟර කඳක්. මේකේ අපි හිතමු මෝටර් බයිසිකලයක දඟර කඳක් කියලා. එහෙමනම් මේ මෝටර් බයිසිකලයේ දඟර කඳේ මෙන්න මේ දෙපැත්තේ තියෙනවා ප්‍රධාන ජර්නල්. මේ ප්‍රධාන ජර්නල් වලින් තමයි දඟර කඳ සම්බන්ධ කරන්නේ එන්ජින් බ්ලොක් එකට. එහෙමත් නැත්නම් එන්ජින් බඳට. එන්ජින් බඳට මේ ප්‍රධාන ජර්නල් සම්බන්ධ කළ පසුව ඔබ දන්නවා මහකොන් ජර්නලය භ්‍රමණය වෙනවා. එන්ජින් බඳට ප්‍රධාන ජර්නලය සම්බන්ධ කළ පසුව මහකොන් ජර්නලය භ්‍රමණය කරන්න පුළුවන්. එහෙමනම් මේ මහකොන් ජර්නලයටනේ අපි පිස්ටනය සම්බන්ධ කරන්නේ. පිස්ටනය සම්බන්ධ කළාම සම්බන්ධක දණ්ඩ මගින් සම්බන්ධක දණ්ඩ සම්බන්ධ කරනවා මේ මහකොන් ජර්නලයට. සම්බන්ධක දණ්ඩේ අනෙක් කෙළවර සම්බන්ධ කරනවා පිස්ටනයට. එහෙමනම් පිස්ටනය ඉහළ පහළ යන දුර තීරණය කරන්නේ මෙන්න මේ දඟර කඳේ. මම ඔබට පෙන්වන්නම්. දඟර කඳේ ප්‍රධාන ජර්නලයේ මධ්‍ය ලක්ෂය සහ මහකොන් ජර්නලයේ මධ්‍ය ලක්ෂය අතර දුර මම ඒ කියලා කිව්වොත් නැවත බලන්න ප්‍රධාන ජර්නලයේ මධ්‍ය ලක්ෂය සහ මහකොන් ජර්නලයේ මධ්‍ය ලක්ෂය අතර දුර ඒ කියලා හැඳින්වුවොත් අන්න ඒ කියන දුර වගේ දෙගුණයක් එහෙමත් නැත්නම් දෙකයි ඒ දුරක් තමයි පිස්ටනය අපිට චලනය කරන්න පුළුවන් වෙන්නේ. මොකද හේතුව මේ දඟර කඳේ මහකොන් ජර්නලය සම්පූර්ණ වටයක් භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ මේ වගේ දුරවල් දෙකක් භ්‍රමණයේදී ලැබෙනවා. එhmenan අන්න ඒ දුර තමයි පිස්ටනය චලනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් බලමු කැමියකින් චලනය කරන දුර කොහොමද අපි වෙනස් කරගන්නේ කියලා. දුවේ පුතේ ඔබට මම මුලින්ම පැහැදිලි කරා කැමි යාන්ත්‍රණයේදී කොහොමද කිසියම් උපාංගයක් චලනය කරන්නේ කියලා. දැන් බලන්න මේ කැමියේ ඔබට පේනවා කේන්ද්‍රයක් සහිත වෘත්තාකාර කොටසක් තියෙනවා. ඒ වෘත්තාකාර කොටසෙන් එපිටට ගියපු විකේන්ද්‍රික කොටසක් පවතිනවා. එහෙමනම් වෘත්තාකාර කොටසෙන් එපිටට ගියපු කොටස අපි B කියලා හැඳින්වුවොත් මේ කැමිය හා සම්බන්ධ කරලා තියෙනවා යම් උපාංගයක් ඉහළින් මෙන්න මේ උපාංගය චලනය වෙන්නේ මෙන්න මේ විකේන්ද්‍රික කොටස. එහෙමත් නැත්නම් B කියන දුරක් තමයි චලනය වීම සිද්ධ වෙන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය භාවිතයේ පවතින තවත් එවැනිම කැමියක්. මේ කැමියේ චලනයේදී අර විකේන්ද්‍රික කොටසට අදාළ දුර තමයි චලනය වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙම කැමිය චලනය කරන්න පුළුවන් අපිට දක්ෂිණාවර්තව පමණයි, වාමාවර්තව චලනය කළ නොහැකි. හොඳයි. දැන් අපි බලමු චලන දිශාව වෙනස් කරන්න කොහොමද කැමියක් යොදාගන්නේ කියලා. බලන්න දුවේ පුතේ
මේක ලීවර ක්‍රමයට සකස් කරපු යම් ඇටවුමක්. මෙතනදී ඔබට පේනවා කැමියක් පවතිනවා. මේ කැමියේ විකේන්ද්‍රික කොටසක් තියෙනවා. ඒ වගේම විකේන්ද්‍රික කොටස හෝ කැමියේ යම් කොටසකට සම්බන්ධ කරනවා අපි තල්ලු දණ්ඩක්. ඒ තල්ලු දණ්ඩේ කෙලවරට නැවත දණ්ඩක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ දණ්ඩ මේ මැද්දෙන් විවර්තනය කරලා තියෙනවා. විවර්තනය කරපු තැන ඉඳන් මෙන්න මේ ස්ථානයට සහ මෙන්න මේ ස්ථානයට යම් දුරක් තියෙනවා. හොඳද? අපි විවර්තනයේ ලක්ෂයේ සිට තල්ලු දණ්ඩ ස්පර්ශක මධ්‍ය ලක්ෂයට ඇති දුර x කියලා කියනවා. විවර්තනය වෙන ලක්ෂයේ ඉඳලා තල්ලු දණ්ඩේ මැද්දට. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට තියෙන දුර අපි ගත්තොත් එහෙම x නම් විවර්තන ලක්ෂයේ සිට කපාටේ මැද්දට. ඒ කියන්නේ දුපතේ මෙන්න මෙතෙන්ට මේ සම්පූර්ණ දුර 3x කියලා කියනවා. එහෙමනම් තල්ලු දණ්ඩ x කියලා දුරක් චලනය වෙනවා නම් මෙන්න මේ පහළ තියෙන දණ්ඩේ කෙලවර 3x දුරක් චලනය කරන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ විකේන්ද්‍රික කැමියක් යොදාගෙන අපිට දුර වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඒ සඳහා ලීවර ක්‍රමය භාවිතා කළ යුතුයි කියලා. දුවේ පුතේ චලිත දිශාව වෙනස් කරන්න යොදා ගන්න තවත් යාන්ත්‍රණයක් තමයි ඈඳුම් යාන්ත්‍රණය කියලා කියන්නේ. ඔබ දැකලා ඇති එදිනෙදා ජීවිතයේ සමහර අවස්ථාවල මෙන්න මේ ඈඳුම් යාන්ත්‍රණය යොදා ගන්නවා. ඔබට තිරයේ පේනවා ඈඳුම් යාන්ත්‍රණයේ යම් යම් විවර්තන ලක්ෂ කීපයක් තියෙනවා. ඒ විවර්තන ලක්ෂ වලින් එක ස්ථානයක් ස්ථාවර විවර්තන ලක්ෂයක් වෙනවා. ඒ වගේම අනිත් ස්ථාන දෙක විවර්තනය කරලා තියෙනවා. හැබැයි ඒක චලනය කරන්න පුළුවන් ආකාරයට. එහෙමනම් මෙන්න මේ ක්‍රමවේදය යොදාගෙන චලන දිශාව පැහැදිලිව වෙනස් කරන්න පුළුවන් කියලා ඔබට පේනවා දිශා වෙනස මගින්. මේ තියෙන්නේ ඈඳුම් යොදා ගන්න අවස්ථා සඳහා උදාහරණ. ඔබට තිරේ දිස්සන ආකාරයේ මෙන්න මේ අකුලන දොරක් ඔබ දැක ඇති. මේ අකුලන දොරෙහි මෙන්න මේ සිරස් පටියේ ඔබට පේනවා ඇන සම්බන්ධ කරලා තියෙන ස්ථාන තියෙනවා. ඔන්න මේ වගේ තමයි විවර්තනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ දොර ඇකිලීමකට දිගැරීමකට ලක් කරන්න පුළුවන්. ඒ වගේම මොටර් බයිසිකල් සේවා ස්ථානයක යොදා ගන්න ඔසවණයක් ඔබට පේනවා. මම පෙන්වන්නම් මේ ඔසවණයේ මෙන්න මේ ස්ථානයේ විවර්තන ලක්ෂයක් තියෙනවා. මේ දෙපැත්තට කතිර හැඩයෙන් තියෙන ලෝහ දඬු දෙක විවර්තනය කරලා තියෙනවා මැද්දෙන්. ඒ නිසා මේ ඔසවණය පහත් කිරීම ඉස්සීම සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් චලිත දිශාව වෙනස් වෙනවා කියලා ඔබට පැහැදිලි ඇති. අපිට දුවේ පුතේ මෙතෙක් සාකච්ඡා කරපු කරුණු වලින් අවසානයේ යම් නිර්මාණයක් කිරීමට හැකි විය යුතුයි. අපි සාකච්ඡා කළා චලන පරිවර්තන යන්ත්‍ර එහෙමත් නැත්නම් චලන අවස්ථා යොදාගෙන චලනයේ පරිවර්තනය කිරීම සහ ඒ පරිවර්තනය කරන උපාංගය චලනය කරන උපාංගය චලනය වීමට අවශ්‍ය දුර අපි සාකච්ඡා කරා. එහෙමනම් මෙතනදී අපි අන්න ඒ කතා කරපු සියලුම දැනුම යොදාගෙන කොහොමද යන්ත්‍රයක් හෝ යන්ත්‍රයක ආකෘතියක් තනන්නේ කියලා සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් අපි චලිත පරිවර්තන යන්ත්‍රයක් යොදාගන්නේ කිසියම් වූ ගැටලුවකට විසඳුමක් විදිහට. කිසියම් වූ ගැටලුවකට විසඳුමක් ලබා දෙන්න තමයි අපි චලිත පරිවර්තන යන්ත්‍රයක් යොදාගන්නේ. උදාහරණයක් විදිහට මම කලින් පෙන්වපු මෝටර් බයිසිකල් ඔසවණය. මෝටර් බයිසිකල් ඔසවණේ ඔබ දැක්කා ඔසවණේ ක්‍රියාත්මක කරපුවාම අපිට අවශ්‍ය කරන බයිසිකලය ඉහළට ඔසවා ගන්න පුළුවන් සේවා කටයුතු කිරීම සඳහා. එහෙමනම් මෝටර් සයිකලයක් සේවා කිරීමට මෝටර් සයිකලයේ යටම තියෙන කොටස් පහළම තියෙන කොටස් අඳුන ගන්න බෑ පහළ තියෙද්දි මෝටර් බයිසිකලය බිම තියෙද්දි. ඒ නිසා මෝටර් බයිසිකලය ඉහළට අරගෙන ඒ කොටස් අඳුන ගන්නවා. අන්න ඒ සඳහා ඔසවණයක් භාවිතා කරන ඒ ඔසවණේ තමයි අපි දැක්කේ චලනය පරිවර්තනය කරපු අවස්ථාව. එහෙමනම් අන්න ඒ වගේ අපිට එදිනෙදා ඇති වෙන ගැටලු වලට චලනය පරිවර්තනය කරගන්න වෙනවා. අන්න ඒ අවස්ථාවට සුදුසු විදිහට උපාංගයක් කොහොමද සකස් කරන්නේ කියලා අපි මෙතනදී සාකච්ඡා කරනවා. දුවේ පුතේ මුලින්ම අපි අඳුන ගන්න ඕනේ අපිට චලන අවස්ථාවක් ඇති කරගන්න එහෙම නැත්නම් චලන පරිවර්තනයක් ඇති කරගන්න ඕන වෙන ගැටලුව මොකක්ද කියලා. ගැටලුව අඳුනාගෙන ඒ ගැටලුව ඔස්සේ තමයි අපි මේ නිර්මාණ කරන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ.
එහෙමනම් අපි බලමු ගැටලුව අඳුනා ගැනීමේදී මොකක්ද සිද්ධ කරන්න ඕනේ කියලා. හරි. බලන්න තෝරා ගන්න ගැටලුව හැමෝටම පොදු වෙන්න ඕනේ. පොදු මාතෘකාවක් බවට පත් වෙන්න ඕනේ. ඔබ මේ කාර්ය සිද්ධ කරන්නේ පාසල් මට්ටමේදී. ඒ නිසා පාසලේ හෝ බාහිර සමාජයේ කිසියම් කෙනෙකුට පුද්ගලයන් කීප දෙනෙකුට පොදු ගැටලුවක් බවට පත් විය යුතුයි. මෙන්න මේ අපි සකස් කරන්න සූදානම් වෙන චලිත පරිවර්තන ආකෘතිය. ඊළඟට ඔබ අඳුනාගත්ත ගැටලුව යම් යම් ක්‍රමවලට විශ්ලේෂණය කළ යුතුයි. ඒ කියන්නේ මේ ගැටලුව ඇති වෙච්ච පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලෝ ගාවට ගිහලා සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා මේ ගැටලුව ඇති වුණේ කොහොමද? සහ මේ ගැටලුව නිසා අපි හිතමු යම් පාර්ශවයකට යම් බලපෑමක් තියෙනවා කියලා. අන්න ඒ විදිහට ඒ සියල්ලම ගැටලුව පිළිබඳව විශ්ලේෂණයක් ඇති කරගන්න ඕනේ. ඒ විශ්ලේෂණය ඇති කරගෙන මේ ඇති වෙච්ච ගැටලුවට අපිට දෙන්න පුළුවන් උත්තරය. ඒ කියන්නේ අපි කරන්නේ නිර්මාණයක්. ඒ නිර්මාණය කරන්න අපිට දෙන්න පුළුවන් විසඳුමක් තියෙනවා. ඒ විසඳුමේ සාරාංශයක් ගොඩනගිය යුතුයි. ඒකට අපි කියනවා නිර්මාණ සාරාංශය කියලා. මෙතනදී සමහර විට නිර්මාණ සාරාංශය එක අවස්ථාවක් නොවෙන්න පුළුවන්. අවස්ථා කිහිපයකින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ විසඳුම් වලින් හොඳම විසඳුම තෝරන එක තමයි අපි මෙතනදී කරන්නේ. හතරවෙනි කාර්ය විදියට අපිට ඔබ සඳහන් කරපු විසඳුමේ පිරිවිතර පිළිබඳව සලකා බැලීම සිද්ධ කරන්න ඕනේ. අපි හිතමු විසඳුම් කීපයක් ඔබ ලබා දුන්නා කියලා. එහෙමනම් ඒ විසඳුම් වල එකින් එක විසඳුමේ පිරිවිතර සලකා බලන්න ඕනේ. පළවෙනි එක අපි බලමු පිරිවිතර සැකසීමේදී අපි නිර්මාණය කරන උපාංගයේ ප්‍රමාණය. ඔබ දන්නවා අපි අනිවාර්යයෙන්ම සැලැස්මකට ගැනීමේදී දිග පළල උස පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ක්‍රියාකාරී වෙන අවස්ථා පිළිබඳ සැලකිලිමත් විය යුතුයි උපාංගය. කොච්චර පිරිවැයක් මේ උපාංගය සඳහා යනවද? ඒ වගේම මේ උපාංගය අපිට අවශ්‍ය කාර්ය කර ගැනීම සඳහා ශක්තිමත් බව තියනවද? දරා ගැනීමේ හැකියාව උපාංගයට පවතිනවද? ඒ වගේම තමයි අවසාන වශයෙන් උපාංගය නිර්මාණය කළා වගේම ඒ නිර්මාණය අනිත් අයට දකින අයට ප්‍රියමනාප උපාංගයක් නිර්මාණය බවට පත් කරගන්න ඕනේ. එවනම් මෙන්න මේ පිරිවිතරවලට අනුකූලව තමයි ඔබ ගැටලුව සඳහා විසඳුම ලබා දිය යුත්තේ. දුවේ පුතේ දැන් ඔබ විසඳුම් කීපයක් ඉදිරිපත් කරා. ඒ විසඳුම් වලට ඔබ පිරිවිතරත් සැපෙව්වා. එහෙමනම් දැන් විසඳුම් යෝජනා කරනවා. මෙන්න මේ විසඳුම පිරිවිතර සමග ඉදිරිපත් කරනවා. මෙන්න මේ විසඳුම ඉදිරිපත් කරන්න පුළුවන් අපිට. මේ විසඳුම් පුළුවන්. ඒ විදිහට විසඳුම් කීපයක් ඔබ යෝජනා කරලා දැන් තියෙනවා. මේ වගේ එක විසඳුමක් තෝරගන්න සිද්ධ වෙනවා අදාළ ගැටලුව විසඳීම සඳහා. එහෙමනම් අපිට අවශ්‍ය කරන කාර්යයට වඩාත් හොඳින් ගැලපෙන වඩා පහසුවෙන් සකස් කරන්න පුළුවන් අඩු පිරිවැයක් යටතේ සකස් කරන්න පුළුවන් නිර්මාණයක් පිළිබඳව අදහසක් අපි ලබා ගත යුතුයි. එහෙමනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ ඉදිරිපත් කරපු විසඳුම් අතරින් හොඳම විසඳුම මොකක්ද කියලා තේරීමක් ලක් කරන්න ඕන. අපි තෝරපු විසඳුම නැවත අපි සැලැස්මක් බවට පරිවර්තනය කළ යුතුයි. ඔබ දන්නවා නිර්මාණ කරන ක්‍රියාවලියේ වැදගත්ම පියවර තමයි සැලසුම් සකස් කිරීම. නිෂ්පාදනයකට පෙර එහි සැලසුම සකස් කිරීම අනිවාර්ය අංගයක් දුවේ පුතේ. එවනම් කාර්මික චිත්‍රයක් නිර්මාණය කරලා අපි නිෂ්පාදනය කරන්න නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන චලිත පරිවර්තන යාන්ත්‍රණ උපාංගයේ සැලැස්ම පෙනුම එහි විස්තර අපි සැපිය යුතුයි. එහෙමනම් එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා තුනක් තියෙනවා දුවේ පුතේ. එකක් තමයි අනෙක් අයට අදහස් sannivedana විය යුතුයි. ඒ වගේම ඔබ ලබා දෙන විසඳුමේ ප්‍රබලතාවය හෝ දුබලතාවය විසඳුම පිළිබඳව නිරීක්ෂණ කරන අයට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ නිර්මාණය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද? මේ සඳහා කොපමණ මුදලක් වැය වෙනවද කියන එක කලින් තීරණය කළ යුතුයි. අන්න එහෙම තීරණය කරලා තමයි ඔබ සැලැස්ම නිර්මාණය කළ යුත්තේ. ඊළඟට ඔබට කරන්න සිද්ධ වෙන පියවර තමයි දත්ත කරුණු විශ්ලේෂණය කිරීම. මෙතනදී අපි දන්නවා සැලැස්ම නිරීක්ෂණය කරලා ඒ සැලැස්මට අනුව
අපිට නිර්මාණය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආයුධ උපකරණ මොනවද කියලා කලින් තීරණය කරන්න ඕනේ. ඉන්පසු දුවේ පුතේ අපි අවසානයේදී අවශ්‍ය ආකෘතිය නිර්මාණය කරනවා. සමහර විට අපි නිර්මාණය කරන ආකෘතිය ඇත්තම උපාංගය වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපි නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙන උපකරණයේ අනුරුවක් ආකෘතියක් වෙන්නත් පුළුවන්. ඒ ආකෘතිය බොහෝ විට සැබෑ උපාංගයට වඩා පරිමාණයෙන් අඩු උපාංගයක් විය යුතුයි. මොකද සැබෑ උපාංගයට පෙර අපි එහි ගුණදෝෂ විවේචන සලකන්න ඕන නිසා, අධ්‍යයනය කරන්න ඕන නිසා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අද දවසේදී අපි මූලික චලන වර්ග සහ චලන පරිවර්තනය පිළිබඳව සාකච්ඡා කරා. ඉන්පසුව එම මූලික චලන වර්ග සහ චලන පරිවර්තන යොදාගෙන කොහොමද නිර්මාණයක් සිද්ධ කරන්නේ සහ නිර්මාණයේ පියවර පිළිබඳව සාකච්ඡා කරා. අපි මෙන්න මේ ඔබට තිරේ දිස්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළේ මූලික චලන වර්ග, චලන පරිවර්තන යාන්ත්‍රණ, ඒ වගේම චලිත උපාංගයේ චලිත දුර කෙරෙහි බලපාන සාධක, එම චලන උපාංගවල චලිත දිශා වෙනස් කරන්නේ කොහොමද? ඒ වගේම අවසානයේදී අපි සාකච්ඡා කරා චලිත පරිවර්තන සහිත උපාංගයක් නිර්මාණයේ පියවර මොනවද කියලා. එහෙමනම් දුවේ පුතේ ඔබ ලෝකයේ ඇති ඕනෑම යන්ත්‍රයක පවතින මූලික චලන වර්ග පිළිබඳව අද අධ්‍යයනය කරා. ඔබට හැකියාව තියෙනවා කිසියම් ක්‍රමවේදයකට මෙම චලන වර්ග පිළිබඳව අධ්‍යයනය කරලා ඒවා කොහොමද පරිවර්තනය වෙන්නේ කියලා බලලා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට. හොඳයි දුවේ පුතේ. ඔබ අධ්‍යයනය කරපු චලන වර්ග පිළිබඳව මෙම කොටස නැවත අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් channel NIE කියන YouTube නාලිකාව පරිශීලනය කරන්න. එවිට ඔබට මේ කොටස පිළිබඳව නැවත අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ මේ වගේම පාඩමකින් නැවතත් හමු වෙනතුරු ඔබ හැම දිනාටම ආයුබෝවන්.